මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්ධකාරයේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධ ගුවන් විදුලි ධර්ම දේශනාව. සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. බෞද්ධ ගුවන් විදුලිය ඔබ වෙත sannivedanaya කරන දායකත්ව ධර්මදේශනාව පැවැත්වීම උදෙසා අද මෙම උතුම් ධර්ම සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කැලණිය වේවැල්දුව ශ්‍රී ඥාන විමලාරාමස්ත විද්‍යාසෝභිත ධර්මායතන වාසී පූජ්‍යපාද දලුගම සමිත ඥාන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප සියලු දෙනාම එක්ව සාදු නාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සුපින්වත්නි, අද මෙම උතුම් සද්ධර්ම දේශනාවේ Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 8A ඕබර්ට් සිල්වා මාවත නල්ලෝරුව පානදුර පදිංචි වෛද්‍ය සංජීවනී සිල්වා මහත්මිය, හසිත මෙන්ඩිස් මහතා ඇතුළු එම පවුලේ සුපින්වත් පිරිසයි. එසේනම් සුපින්වත්නි, අප සියලු දෙනාම ධර්මදේශනාව ශ්‍රවණයට මත්ෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා සාදු නාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී
වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු ගමනීයෝ සම්පරායිකෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ථි ජාතස්ස අමරණන්ති. සාදු සාදු. යෝ භික්ඛවේ චිරං ජීවති සෝවස්ස සතානං වා අප්පං වා භියෝති. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් මේ වෙලාවේදී සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ශ්‍රවණය කරන්නට. විශේෂයෙන්ම අද දවසේදී මේ ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ අංක 8 ඕබර්ට් සිල්වා මාවත නල්ලුරුව පානදුර පදිංචි වෛද්‍ය සංජීවනී සිල්වා මහත්මිය, ඒ වගේම හසිත මෙන්ඩිස් මහත්මයා ප්‍රධාන පින්වත් ඔබ සියලුම දෙනාම අරමුණු කරුණාකාරණා රාශියක් පෙරදරි කරගෙන තමයි මේ ධර්ම දේශනාමේ පින්කමේ බැතිබර දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ. විශේෂයෙන්ම පින්කමේ අරමුණු පිළිබඳව ධර්ම දේශනාව අවසානයේදී මතක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ බොහෝම ටික වෙලාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ශ්‍රවණය කරන්නට. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ධර්මය කියන එක අපි හැමෝටම විවෘත කරලා තියෙනවා. ධර්මයේ එක ස්වභාවයක් තමයි ඒහි පස්සික ස්වභාවය කියලා කියන්නේ. ඒහි පස්සික ස්වභාවය කියලා කියන්නේ එන්න ඇවිල්ලා බලන්න කියන එක. වෙන කිසිම ධර්මයක
මේ වගේ විවෘත කිරීමක් නැහැ. ලෝකේ එක එක ධර්මයන් තියෙනවා. ඒ කිසිම දහමක Tamanට ඕන විදිහට ප්‍රශ්න කරන්න, අවසන්ඩ, විභාග කරන්න, බෙදන්න අයිතියක් දීලා නැහැ. බුදුහාමුදුරුවෝ විතරයි පළවෙනි වතාවට ලෝකේ ධර්මය කියන එක විවෘත කරලා පෙන්වුවේ. ඒ නිසා බුදුදහම විශේෂත්වයක් ගන්නවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය අකාලිකයි. අකාලික කියලා කියන්නේ කාලයක් සීමා කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් දේශනා කරාද ඒක එදත් එකයි, අදත් එකයි, හෙටත් එකයි. ඒකේ කිසිම තැනක ස්පිල්ලක්වත්, පාපිල්ලක්වත්, ඇලපිල්ලක්වත් වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ බිහි වෙලා නැහැ. ඒ නිසා තුන් කල් දක්නා නුවණින් යුක්තව තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය සත්වයාට දේශනා කරේ. එතකොට මේ ධර්මය තුල මිනිස්සෙකුගේ ජීවිතයක් සෑම පැත්තකින්ම සංවර්ධනය කරගන්න ආකාරය බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. එක පැත්තකින් ගත්තාම බුදුදහම ඖෂධයක්. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යේ කේචි ඕසදා ලෝකේ විජ්ජන්ති විවිධා බහු ධම්මෝසද සමං නත්ති ඒතං පිවත බික්කවෝ. මහණෙනි, ලෝකේ ඖෂධ වර්ග බොහෝමයක් තියෙනවා. කයේ ඇතිවන ලෙඩ රෝග වලට, අලුතෙන් හැදෙන ලෙඩ රෝග වලට අලුතෙන් ඖෂධ නිෂ්පාදනය කරනවා. ඒවා පෙති කරල් හැටියට තමයි පාවිච්චි කරන්නේ. නමුත් නිකන් හිතලා බලන්න, හිතේ ඇතිවන ලෙඩ වලට බෙහෙත් බිව්වට හරියන්නේ නැහැ. ඒවා ඇවිල්ලා මනසේ ඇතිවෙන ලෙඩ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මනසේ ඇතිවෙන ලෙඩවලට තියෙන එකම ඖෂධය මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ දහම. ඒ නිසා ලුවැඩ සංගරාවේ කවියක තියෙන්නේ සත් හටවන බව දුකට වේදානං. බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙක් වෙනවා. වෛද්‍යවරයෙක් වෙන්නේ මොකකටද? භවය නැමැති දුකට. දැන් අපි දන්නවා සංසාරය කියන එක, සසර ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අස්සු කියලා සූත්‍රයක්. අස්සු කියලා කියන්නේ මේ කඳුළු වලටනේ. ඒ කඳුළු වල ස්වභාවය කොහොමද කියනවා නම්, එක අම්මගේ දරුවෙක් තමන්ගේ මව්ගේ මරණය වෙනුවෙන් අඬපු කඳුළු ප්‍රමාණය කොච්චරද කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා මුහුදේ තියෙන ජලයටත් වඩා වැඩි ප්‍රමාණයක් අම්මාගේ මරණය වෙනුවෙන් අඬලා තියෙනවා. එතකොට අනිත් අයගේ මරණ වෙනුවෙන් අඬපු ප්‍රමාණය දැක්කහම ගණනක් සීමාවක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි හැමෝම ඉගෙන ගන්න ඕනේ ඒ තරම් දීර්ඝ සංසාරයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. මේ සසර කෙලවරක් පේන්නේ නැහැ. ආරම්භයක් දැක ගන්න හරි අමාරුයි. ඒ නිසා ලෝක විෂය පිළිබඳව, සත්ව විෂය පිළිබඳව යම් කිසි කෙනෙක් හිතන්න යනවා නම්, කල්පනා කරන්න යනවා නම් එයා උම්මත්තක භාවයට පත් වෙනවා. ඒ තරම් මේකේ ආරම්භයක් හොයන්න බෑ. දැන් නිකන් ඉන්න වෙලාවකට අපිට හිතෙන්නේ නැද්ද මේ සංසාරේ ආරම්භය කොතනද කියලා? අපි කොහෙන්ද මෙහෙට ආවේ? අපි මූලික ස්වභාවය කොහොමද කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. විශ්වයේ ස්වභාවයවත් කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තරම් දීර්ඝ සංසාර ගමනක තමයි අපි සැරිසරන්නේ. එතකොට දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ දහමේ තියෙන සසර කියන එක දුකක් හැටියට.
සසර කියන එක දුකක් වෙන්නේ ඕනම දෙයක් උපාදාන කරන්න ගියොත් විතරයි. දැන් අපි දන්නවා අපිට තියෙනවා පංචස්කන්ධය කියලා ගොඩවල් පහක් තියෙනවා. එතකොට මේ ගොඩවල් පහ එකතු වීමෙන් තමයි සත්ව කියන શબ્දය හැදිලා තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ධර්ම විස්තර කරනවා යතාහි අංග සම්බාරෝ හෝති සද්දෝ රතෝ ඉති එවං ඛන්දේසු සත්තේසු හෝති සත්තෝති සම්මුති. ඔය කෑලි රෝද යකඩ ටයර් මේවා ඔක්කොම එකට එකතු වෙලා තමයි රත කියන શબ્දය ඇහෙන්නේ. මේවා කෑලි කෑලි වලට වෙන් කරාම රත කියන શબ્දයක් ඇහෙන්නේ නැහනේ. රෝද දෙකක් තියෙනකොට අපි ඒකට කාර් එකක් කියලා කියන්නේ නැහැ. ඒක කෑලි ගොඩක එකතුව තමයි රත. එතකොට බුදුදහම පැහැදිලි විභජ්‍යවාදී. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හැම වෙලෙම කරේ හැම දෙයක්ම බොහොම කුඩා අංශුව දක්වා බෙදාගෙන ගියා. බෙදාගෙන යනකොට ශූන්‍යත්වය දක්වාම බෙදාගෙන ගියා. බෙදන්න බැරි කාරණා හතරක් තියෙනවා. ඒ මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. දක්වා බෙදුවා. අන්තිමට ඒවා බෙදන්න බැරි නිසා මේ චිත්ත, චෛතසික, රූප, නිබ්බානයන්ගේ ස්වභාවය පිළිබඳව බුදුහාමුදුරුවෝ සාකච්ඡා කරා. ඒ වගේ ගොඩවල් පහක් එකට එකතු වෙච්ච තැන ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? සත්ව කියන શબ્දය හෙනවා. එතකොට ශබ්ද කියන શબ્දයට රූපයක් තියෙනවා. රූප විවිධයි. එකම රූප අඩුයි දැක ගන්න. එතකොට ඒ සත්වයාට ලැබෙනවා යම්කිසි රූපයක්. ඒ රූපය කියන එක තීරණය වෙන්නේ ඒ සත්වයා සංසාරේ සිද්ධ කරන ලද කර්මයට අනුරූපව. තමයි Tamanට රූපය කියන එක ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගොඩවල් එකතු වීමෙන් ඔන්න පංචස්කන්ධයක් එකතු වීමෙන් සත්වයා හට ගන්නවා. එතකොට මේ සත්වයා කියන શબ્දයට බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කරන්නේ නැහැ මේ පංචස්කන්ධය දුකක් හැටියට. බුදුරජාණන් වහන්සේගේ ධහමේ පැහැදිලිවම දේශනා කරන්නේ මහණෙනි පංචස්කන්ධය දුකක් වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය පමණයි දුකක් බවට පත් වෙන්නේ. ඒක වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානු බෙන්ජනක් ගාහි හෝති සෝතේන සද්දං සුත්වා න නිමිත්තක් ගාහි හෝති නානු බෙන්ජනක් ගාහි හෝති ජීවහාය රසං සායිත්වා න නිමිත්තක් ගාහි හෝති නානු බෙන්ජනක් ගාහනේන ගන්ධං ගායිත්වා න නිමිත්තක් ගාහි හෝති නානු බෙන්ජනක් ගාහි හෝති. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ රතූපම කියලා සූත්‍රයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. රතයක් උපමා කොටගෙන වදාළ දේශනාව. ඒකේ පැහැදිලිවම බුදුහාමුදුරුවෝ සාකච්ඡා කරන්නේ බාහිරයත් එක්ක අමුතුවෙන් ඇලෙන්න ඕනෙත් නැහැ. බාහිරයත් එක්ක අමුතුවෙන් ගැටෙන්න ඕනෙත් නැහැ. මිනිස්යාට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්කමක් තියෙන්නේ. උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ අවුරුදු 19ක්ම වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාම කියන පන්සලේ. කවුද හැදුවේ? සුදත්ත සිටුතුමා. කීයක් වියදම් කරාද? කෝටි 54ක් වියදම් කරලා පන්සල හැදුවා. එතකොට වටිනාකම විතරක් කෝටි 54ක් කියලා තමයි අපේ බණ පොතේ තියෙන්නේ. නිකන් හිතලා බලන්න. කිසිම දෙයක ආසාවක් නැති කෙනෙකුට මොකටද ඔච්චර වටින පන්සල? ඉතින් භාග්‍යවතුන් වහන්සේට කියන්න තිබ්බනේ අනාථපිණ්ඩික මෙච්චර පන්සලට වියදම් කරන්න එපා. ඕක කෝටි 2කින් හදලා ඉතුරු 52 වෙන වැඩකට දාන්න කියලා කියන්න තිබ්බා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ලෝකෙට පණිවිඩයක් දුන්නා. නිවන් දකින්න බැරි නම් වැරද්ද තියෙන්නේ පන්සලේවත් අඳින ඇඳුමේවත් කන බත් පිඟානේවත් යන වාහනේවත් ඉන්න ගෙදරවත් නෙවෙයි.
නිවන් දකින්න තියෙන එකම බාධකය මොකද්ද? තමන්ගේ හිත. දැන් ගොඩාක් අය ඉදිරිපත් කරන වැරදි සංකල්පයක් තමයි නිවන් දකින්න ඕනේ නම් හොඳට දුක් විඳින්න ඕනේ. සැප සම්පත් ඔක්කොම අතහරින්න ඕනේ කියලා. බුදුදහම ඒ සංකල්පය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? අධික ලෙස ශරීරයට දුක් දීම තුලින් නිවන කියන එක ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් බෝසතාණන් වහන්සේටත් ඒක ලැබෙන්න තිබ්බා. බුද්ධ ගයාවට කිලෝමීටර් මං හිතන්නේ 30ක් වගේ ගිය තැන දුර්ගේශ්වරී කියලා බුදුරජාණන් සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියා කරපු ස්ථානය හම්බ වෙනවා. ඒ ස්ථානයේ මහා කළු ගලක් ඇතුලේ සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියා කරා. ගියපු අය දන්නවා ඒක ඇතුලේ මහා පුදුම රස්නයක් තියෙන්නේ. කිසි දෙයක් පේන්නේ නැහැ. අන්ධකාරයක් තියෙන්නේ. මේක ඇතුලේ අවුරුදු 6ක් ගස් වලින් වැටෙන කොළ මල් ගෙඩි වළඳලා සිද්ධාර්ථ කුමාරයා කරේ අධික ලෙස ශරීරයට දුක් දෙන එක. මොනතරම් දුක් දුන්නත් නිවන කියන එක ලැබුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්න තියෙන එකම බාධාව තමයි උපාදාන නොකර සිටීම. පන්සලට ඕන විදිහට ඉන්න දුන්නා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම පන්සලට වඩිනවා. පාත්‍රයේ සිවුරයි කුටියකින් තියනවා. දානෙ තිබුණොත් වළඳනවා. කොහේ හරි සැතපෙනවා. නැවතත් ජේතවනාරාමෙන් අයින් වෙලා යනවා. හරියට හංසාව පල්ලලන් හිටුවා. විල අතහැරලා යන හංසය වගේ. හංසය විලේ ඉන්නකොට විලෙන් පියාඹල යනකොට අඩු ගානේ නෙළුම් මලක්වත් අරන් යනවද? මොකක්වත් අරන් යන්නේ. අවශ්‍ය කරන දේවල් විලේම කරලා එතනින් එහාට අඩුම තරමේ හංසයාගේ පාසටහනක්වත් මොකක්වත් තියලා යන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා බාහිර වශයෙන් මේ දැවිල්ල කියන එක ඇති වෙන්නේ අනවශ්‍ය විදිහට පුද්ගල පණ ඇති පණ නැති දේවල් උපාදාන කරොත්. දැන් අර දේවදත්ත හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට ගල් පෙරළුවනේ. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේට වෙදකම් කරේ ජීවක කියන වෛද්‍යවරයා. ඉතින් එතුමා වෙදකම් කරාට පස්සේ බෙහෙතක් බැන්දා කකුලේ. ඔය සමහර ආයුර්වේදයේ තියෙනවා බෙහෙත් ගලවන්න ඕන බැන්දට පස්සේ ගලවන්න ඕන වෙලාවල් තියෙනවා. පැයෙන් ගලවන්න ඕන ඒවා තියෙනවා. දවසක් බැඳගෙන ඉන්න ඕන ඒවා තියෙනවා. ඒ වගේ බෙහෙත් වල වෙලාවල් තියෙනවා. ජීවකට අමතක වුණා ගැට ගහපු බෙහෙත. ඊළඟට අර බෙහෙත හේමම තීදි බුදුරජාණන් වහන්සේ කිව්වා ආනන්ද හාමුදුරුවන්ට ජීවක බෙහෙතක් බැඳලා ගියාමයි තාම ආවේ නැහැ. මේක ගලවන්න කිව්වා. ඊට පහුවෙන්ද දවසේ ජීවකට මතක් වෙලා ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ මට අමතක වුණා මේ කකුලේ දැවිල්ලක් එහෙම ආවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගතද්දිනෝ විශෝකස්ස විප්පමුත්තස්ස සබ්බදී සබ්බ ගන්තප්පහීනස්ස පරිලාහෝන විජ්ජති. සියලුම ගැට සිඳලු ශ්‍රේෂ්ඨ උත්තමයන්න් වහන්සේලාට කිසිම දැවිල්ලක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බුදුවරු කියලා කියන්නේ කය බිඳුනට කවදාවත්ම දුකක් ඇති කරගන්න අය නෙවෙයි. බිඳෙන කයට බිඳෙන්න ඉඩ දෙනවා. දැන් ගොඩාක් අයගේ තියෙන ස්වභාවයක් තමයි කය බිඳෙනවට, ජරාවටපත් වෙනවට, ලෙඩ වෙනවට කැමති නැහැ. අපි බොහොම අමාරුවෙන් මහන්සියෙන් මේ කය කියන එක ආරක්ෂා කරන්න උවමනා කරන්නේ නැහැ. ඉතින් කොණ්ඩේ ඉදෙනකොට අපි ඉක්මනට කොණ්ඩේ පාට කරගන්නවා. දැන් මේක පාට කරලා කිසි කෙනෙකුට පෙන්වන්නේ නැහැ Taman වයසයි කියලා. කවදා වෙනකන් මේක පාට කරන්නද? ඊළඟට බැරි වෙන තැන අය ඔක්කොම මේක අල්ලලා දානවා. අයියෝ මේක
කොච්චර පාට කරත් වැඩක් නැහැ කියලා. ඒ නිසා බුද්ධ කියන ශ්‍රේෂ්ඨ පුද්ගලයා කරේ දිරන කයට ඔහේ දිරන්න ඉඩ දුන්නා. විනාශ වෙන කයට විනාශෙන් ඉඩ දුන්නා. නැත්තම් බුදුවරුන්ට ප්‍රාතිහාර ශක්තියෙන් ඕනම ලෙඩක් යටපත් කරගන්න තිබුණා. කය දිරන එක නවත්ත ගන්න තිබුණා. එහෙම වෙන්න ඉඩ දුන්නේ නැහැ. ලෝකේ සාමාන්‍ය මිනිස්සෙකුට වෙන හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ වෙන්න දුන්නා. ඒ නිසා බාහිරයත් එක්ක අමුතුවෙන් ඇලෙන්නෙත් නැත්තම්, අමුතුවෙන් බාහිරයත් එක්ක ගැටෙන්නෙත් නැත්තම් එතන කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒකයි කෝටි 54ක් වටින පන්සලක් තිබුණත් ඒ පන්සල බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් උනේ නැත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උගන්වනවා තමන්ගේ මනස හිත කියන එක ඕනම දෙයකට පුරුදු කරාට පස්සේ ඕනම දෙයක් අතහරින්න හරිම ලේසියි. දැන් සංයුක්ත නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවස්සුත පරියාය කියලා සූත්‍රයක්. ඒකේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි මේ හිත කියන එක හොඳ දේවල් වල වඩන්න ඕනේ. හිත කියන එක හොඳ දේවල් වල වැඩුවේ නැත්තම් අපිට රාග ආදී අරමුණු හමුවේ හිත චංචල වෙනවා. දැන් කුද්දක නිකායේ ධම්මපදේ බුදුහාමුදුරුවෝ උගන්වනවා යතහාගාරං දුච්ඡන්නං උට්ටි සමති විජ්ජති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති යතහාගාරං සුච්ඡන්නං උට්ටි න සමති විජ්ජති එවං සුභාවිතං චිත්තං රාගෝ න සමති විජ්ජති. ගයක් උනත් හරියට සෙවිලි කරලා තිබ්බේ නැත්තම් වහිනකොට මොකද වෙන්නේ? ගේ තෙමෙනවා. ඒ වගේ හිතත් හරියට වඩලා නැත්තම් රාග ආදී අරමුණු හමුවේ හිත චංචල වෙනවා. ගේ වහලේ හොඳට හදලා තියෙනවා නම් කොච්චර වැස්සත් ගේ තෙමෙන්නේ නැහැ. ඒ වගේ හිත හොඳට වඩලා තියෙනවා නම් මොන තරම් කාමුක අරමුණු තිබුණත් ඒවා හැමේ සිත චංචල වෙන්නේ නැහැ. දැන් සමහර අයට වෙන්නේ ඒකනේ. හොරකම් කරන්නේ නැහැ. නමුත් හොරකම් කරන්න අවකාශය ලැබිච්ච ගමන් එයා දන්නේම නැතුව හොරකම් කරනවා. මත්පැන් බොන්නේ නැහැ. නමුත් බොන තැන් වලට ගියාම Tamanට Tamanව පාලනය කරගන්න බැරුව ඉබේටම එයා ගිහිල්ලා මත්පැන් බොනවා. බොරු කියන අය නෙමෙයි ඉන්නේ. කේලම් කියන අය නෙමෙයි ඉන්නේ. දන්නේම නැතුව බොරුවක් කියවෙලා. දන්නේම නැතුව කේලමක් කියවෙලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බාහිරේ තියෙන්නේ ස්වභාවයන් තුනයි. සංයුක්ත නිකායේ තියෙනවා නෝචේ අස්සාද කියලා සූත්‍රයක්. ඒකේ තියෙනවා බාහිරේ තියෙන ස්වභාවයන් තුනයි. එකක් තමයි ආස්වාද, අනිත් එක ආදීනව, අනිත් එක නිස්සරණ. එතකොට ඔය කරුණු තුන හැම දෙයකම තියෙන නිසානේ ඕවා දිහා යන්නේ නේද? ඕවා පස්සේ යන්නේ ඔය කරුණු තුන තියෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආස්වාදයක් තියෙනවා. අත්ති බික්කවේ රූපස්ස ආසාදෝ නොචේතං සත්තා රූපේ සාරජ්ජයෝ. මේ රූපේ යම්කිසි ආස්වාදයක් තියෙනවා. තියෙන නිසා රූප හොයාගෙන යනවා. ඒ වගේම තමයි ඇහැ කියන ඉන්ද්‍රිය නිතරම දකින්න කැමති එකම රූපෙ නෙමෙයිනේ. විවිධ රූප දකින්න. ඒකනේ ඔයත් එක එක පාට ඇඳුම් අඳින්නේ. අද ඇඳපු ඇඳුම නෙමෙයි හෙට අඳින්නේ. හැමදාම පරිප්පුයි බතුයි කන්න කිව්වොත් මොකද වෙන්නේ? එපා වෙන්නේ නැද්ද? එපා වෙනවා. ඒ නිසා ඔයත් මොකද කරන්නේ? ආහාර ගන්න පිළිවෙල වෙනස් කරනවා. උයන පිළිවෙල වෙනස් කරනවා. ගෙදර බඩු මුට්ටු තියෙන පිළිවෙල වෙනස් කරනවා. ඇයි ඒ? ඇහැ කැමති නැහැ හැම වෙලාවෙම එකම දෙයක් දකින්න. වාහනයක් අරගත්තොත් ඒ වාහනේ අවුරුද්දක් දෙකක් පාවිච්චි කරොත් ඒකේ පහසුකම් ඇඟට හුරු වෙනවා. හුරු වෙනකොට මොකද වෙන්නේ? හිත කියනවා මේක දීලා තව ටිකක් සල්ලි එකතු කරලා මීට වැඩිය හොඳ වාහනයක් ගත්තා හොඳයි කියලා. ඕක තමයි ලෝකේ හැම දෙයකම තියෙන්නේ. එකක් එක විදිහකට තියෙනවට කිසිම කෙනෙක් කැමති නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය කියන එක වෙනස් වෙනවා. ඉතින් මේ ආස්වාදයේ නිසා අපි ඒව පස්සේ දැන් යනකොට ඊළඟට අපිට තේරෙනවා ඒකේ ආදීනවයක් තියෙනවා. කොච්චර ලැබුණත් මදි. මොනතරම් හිතට ලැබුණත් මදි.
බුදුහාමුදුරෝ දේශනා කරනවා න කහාපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති. කහවණු වැස්සත් ඇති කියලා නම් හිතෙන්නේ නෑ. ගෙවල් දොරවල් දොර ජනෙල් අරගන්න බැරි වෙන්න වහිනවා. නිකන් වැස්සක් නෙමෙයි. මුදල් වැටෙනවයි කියමුකෝ අහසෙන්. කොච්චර මුදල් වැටුණත් කාගෙන් හරි ඇහුවොත් ඔය ඇතිද කියලා එයා කවදාවත් කියන්නේ ඔය ඇති කියලා. ඒ නිසා අඳිනවා. ශරීරයට අඳවනවා. කොච්චර ඇඳෙව්වත් ඇති කියලා හිතනවද? මදි. කොච්චර ඇඳෙව්වත් අපි ඇඳුම් ගන්නවා. ඉවරයක් වෙන්නේ නැහැ ඒක. ඒ නිසා දන්නේම නැතුව ගොඩාක් දේවල් හොයාගෙන තියෙනවා. අපි අපේ සැප පහසුව සඳහා මේවා එකතු කරගත්තට දන්නේම නැතුව ඒක අපිට හානියක් වෙලා. අර පරණ කතාවක් තියෙනවා. තාපසයෙක් භාවනා කරනකොට එයාගේ උතුරු සළුව මීයක් ඇවිල්ලා කෑවලු. ඉතින් තාපසයාගේ මේ භාවනාවට මීයා හරීම කරදරයක් වුණාලු. ඉතින් තාපසයා මොකද කරේ? මීයාව අල්ලන්න පූසෙක් ගෙනාවලු. පූසා කවදාවත් මීයෝ ඇල්ලුවේ නැහැලු. පූසාර කෑම දෙන්න එපා. පූසා හොඳට හීලෑ කරගන්න පුළුවන් කිරි දුන්නාම. ඉතින් පූසට කිරි දෙන්න එළදෙනෙක් ගෙනාවලු. එළදෙන කවදාවත් ගෙදර හිටියේ නැහැලු. වතු වලට පැනලා වගා පාලු කරාලු. ඊළඟට එළදෙන බලා ගන්න ගොපල්ලෙකුත් ගෙනාවලු. ගොපල්ලා කවදාවත් එළදෙනව බලාගත්තේ නැහැලු. මෙයා අවිවාහක කෙනෙක්. එයා එහෙම යන්න ගියාලු. ගොපල්ලවත් නවත්ත ගන්න ඕන නිසා ගොපල්ලන්ට විවාහයක් කරලා දුන්නලු. විවාහයේ ටික දවසක් යනකොට මොකද උනේ? දරුවෙක් ඉපදුනාලු. ඊළඟට මොකද උනේ? තාපසයාට භාවනාව පැත්තක දාලා පූසාවයි එළදෙනවයි ගොපල්ලවයි එයාගේ නෝනයි බබාවයි බලා ගන්න උනාලු. ඒ වගේ වැඩක් තමයි අපි හැමෝටම වෙලා තියෙන්නේ. දන්නේම නැතුව පවුලට ටික එකතු වෙනවා. ඉතින් ප්‍රශ්න කියන ඒවා වැඩි වෙන්නේ නැද්ද? ප්‍රශ්න 100ක් තියෙනවා නම් ගෙදර ගිහිල්ලා ඇඳක වාඩි වෙලා බලන්න Tamanට තියෙන්නේ 25යි. අනිත් 75ම අනිත් අයගේ ඒවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන ඔකෝගෙම ප්‍රශ්න Tamanගේ ඔළුවට දාගන්නත් එපා. එතකොට මනස සමබරතාවය නැති වෙනවා. අපි හැම වෙලෙම කරන්නේ හැමෝගෙම ප්‍රශ්න Tamanගේ විදියට හිතන එක. ඒ නිසා මම නම් හැම වෙලෙම කියන්නේ ආවේ තනියම නම් යන්නත් ඕනේ තනියම. ජීවිතේ ජීවත් කරවන්න සම්බන්ධතාවයන් තියෙනවා තමයි. අම්මා තාත්තා බිරිඳ දරුවෝ සහෝදරයෝ ඉන්නවා තමයි. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය කරන පින්කම් කරගන්න තන්තයි. ඉතින් එහෙම හිතුවහම ගොඩාක් ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්. ගැටලු කියන දේවල් අඩු වෙන්න පුළුවන්. දැන් බලන්න කවුරු හරි කෙනෙක් කොච්චර බණ ඇහුවත් කොච්චර දන් දුන්නත් අපේ රටේ තරම් බණ වෙන කිසි රටක කියන්නේ නැහැයි කියනක ඔයත් දන්නවනේ. ඉතින් මෙච්චර බණ කිව්වට කොච්චර දහම් දේශනා කරත් කවුරු හරි කෙනෙක් මැරිච්ච ගමන් කී දහහක් දෙනෙක් අඬාගෙන කෑ ගහනවද? මරණයටපත් වෙච්ච ගමන් අපි කියනවා අයියෝ දාලා ගියා කියනවා. තව ටිකක් ඉඳලා යන්න තිබ්බනේ කියනවා. මට ඉඳලා වැඩක් නැහැ මාවත් එක්කන් යන්න කියලා ගොඩක් අය අඬන්නේ නැද්ද? අඬනවා. මේ බණහන අය, මේ සිල් ගන්න අය, මේ දන් දෙන අය කවුරු හරි මැරිච්ච ගමන් මරණයේ වියෝවේ අතර ගන්න ටිකක් අමාරු. හැමෝම නෙමෙයි. හොඳ අවබෝධයකින් ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඉගෙන ගන්න. ඒ නිසා පුරුදු වෙන්න. මරණයටපත් උනත් කම්පාවටපත් වෙන්නේ නැතුව ඉන්න. මොකද බුදුරජාණන් වහන්සේගේ දහම සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඇඬීම, වැළපීම, ශෝක කිරීම, කම්පා කිරීම කියන එක නතර කරගන්න. අපේ ඇඬීම්, වැළපීම්, ශෝක කිරීම කොච්චර බණ ඇහුවත් එහෙම්මම තියෙනවා නම් තාම බුදුදහමෙන් ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඒ නිසා ඔයත් පුරුදු කරන්න හිතට මරණය හමුවේදී කම්පා වෙන්නේ නැතු වෙන්න. උත්සාහ කරන්න. ඒකට අවශ්‍ය කරන්නේ මරණානුස්සති භාවනාව. මරණ ධම්මං අනතීතෝති අබින්නම් පච්චවෙක්කි තබ්බං. මහණනි දවසට එකපාරක් හැමෝම හිතන්න ඕනේ මැරෙනවායි කියලා. තමන් විතරක් නෙමෙයි. අම්මා, තාත්තා, බිරිඳ, දරුවෝ, සහෝදර සහෝදරියක් මැරෙන්න පුළුවන්. මරණයටපත් වෙනවා. මරණය ගැන හිතන්න. එහෙම හැමදාම හිතනකොට
කවුරු හරි කෙනෙක් මැරුණයි කියලා ආරංචිය ලැබුණ ගමන් මොකද වෙන්නේ? අර විදිහට කෑ ගහන්නේ නැහැ. ඔන්න මං කලින් හිතුවනේ. හිතපු දේ ඔන්න වුණා. එච්චරයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේක පුරුදු කරන්නම ඕනේ මනසට. හිතට පුරුදු කරන්නම අවශ්‍ය කරනවා. පුරුදුනේ නැති වුණොත් එහෙම අපිට හැමදාම ඇඬීම් වැළපීම් එක තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා මේක අතහැරීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරම්භකම අවස්ථාව තමයි ඔය අපි දාන දෙන්නේ පන්සලට. එතන එළෝලු හොදි වෑංජන වලින් පටන් ගැනීමේ අතහැරීම. එතනින් අතහැරලා අමාරුම දේ තමයි පුද්ගලයා අතහැර ගන්න එක. ඒ පුද්ගලයාත් අතහැර ගන්න මට්ටමට පුරුදු වෙන්න. මනසට පුරුදු කරගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය ඇත්තෝ මේ පින්කම් කරලා නිකන් හිතන්න මහාන වෙන්න පැවිදි වෙන්නත් පුරුද්දක් තියෙන්න ඕනේ. එහෙම මේ ආවට ගියාට පැවිද්ද කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ලොකු මානසික ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. ලොකු සංසාරේ පුරුද්දක් තියෙන්න ඕනේ. එක පාට මහාන වෙන්න හිත පහළ වෙන්නේ නැහැ කාටවත්. ඒක සංසාරේ පින් කරලා කුසල් කරලා ඒක මනසට පුරුදු කරගන්න ඕනේ. පුරුදු වුණාට පස්සේ තමයි පැවිද්ද ලැබෙන්නේ. ඒ නිසා අපි මේ නිවන් දකින්නකම් අපිට එක එක චරිත රඟපාන්න වෙනවා. වෛද්‍යවරියක්, ගුරුවරයෙක්, නීතිඥවරයෙක්, කම්කරුවෙක්, සේවකයෙක්, හිඟන්නෙක්, පැවිද්දෙක් එක එක ඒවා ලැබෙවි. ඒ නිසා ඒ ලැබෙන චරිතය හොඳට අඳුරගෙන ලැබුණු මනුස්ස ජීවිතේ ලැබිච්ච චරිතය හරියට ගත කරලා මෙහෙන් යන්න වැඩ බලා ගන්න ඕනේ. නැතුව අපේ ගොඩාක් වෙලාවට කරන්නේ තරුණ කාලයේ ධර්මය කියන එක අවබෝධ වෙන්නේ නැහනේ. අවුරුදු 20 25 කාලේ ධර්මයට එච්චර ලැබි කමක් නැහැ. ඉතින් ගොඩාක් අය හිතනවා බණ අහන්න ඕනේ වයසට ගියාම, සිල් ගන්න ඕනේ වයසට ගියාම, දන් දෙන්න ඕනේ වයසට ගියාම කියලා. නෑ. මම දකින විදිහට නම් මේ හැම දෙයක්ම කරන්න ඕනේ තරුණ කාලේ. අවබෝධයක් තියෙන කාලේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ සංයුක්ත නිකායේ දේශනා කරන පඨම ආයු කියලා සූත්‍රයක්. ඒකේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු. මහණෙනි, මිනිස්සුන්ට ආයුෂ ඊ타ත්ම අල්පයි, ටිකයි. මනුස්ස ජීවිතෙන් මරුණට පස්සේ ඇති වටිනාකම නැහැ. දැන් ගොඩාක් වෙලාවට බලන්න ගොඩාක් මිනිස්සු මොනවද කරන්නේ? කය පෝෂණය කරනවා, කය පිරිසිදු කරනවා, ශරීරේ පාට කරනවා, පේන්ට් කරනවා, විවිධාලේපන ගා ගන්නවා, සුද්ධ පවිත්‍ර කරනවා. උදේ ඉඳලා රෑ වෙනකම් කරන්නේ ඕක. නමුත් බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව කයේ කිසිම වටිනාකමක් නැත්තේ නෑ. වටිනාකම කොහෙද තියෙන්නේ? හිතේ. දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්මාන සමයේ එක කාන්තාවක් හිටියා සිරිමාවෝ කියලා. සිරිමාවෝ කියලා කියන්නේ ওই බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අම්බපාලි කියලා කාන්තාවක්. ආන්නේ වගේ එක්කෙනෙක්. අම්බපාලි කියන නම හැදිලා තියෙන්නේ එයා හම්බෙලා තියෙන අඹ ගහක් යට ඉඳලා. ඒ ජාතක කතා බණ පොත්වල තියෙන්නේ අඹ ගහක් යට ඉබේ පහළ වුණාලු. ඇත්තට මේක නෙමෙයි උනේ. අම්බපාලිගේ අම්මා අම්බපාලිව අඹ ගහ යට දාලා ගියා. ඒකෙන් තේරෙනවා අම්බපාලිගේ අම්මත් එයා වගේ එක්කෙනෙක්. අඹ ගහ යට තමයි හම්බුනේ. ඉතින් අම්බපාලි කියලා නම දැම්මා. ඒ වගේම එක්කෙනෙක් තමයි සිරිමාවෝ. සිරිමාවෝ හදිසියෙ මරණයටපත් වුණා. වයසට ගිහිල්ලා ලෙඩ වෙලා දත් හැදිලා නෙමෙයි. බොහෝම ලස්සනට හැඩට වැඩට ඉන්න කාලේ සිරිමාවෝ මරණයටපත් වුණා. මේ සිරිමාවෝට පණ තියනකොට රජවරු, මැතිවරු, ඇමතිවරු, සිටුවරු පොලිමේ ඉන්නවා, පොර කනවා. බුදුහාමුදුරුවෝ පණිවිඩයක් ඇව්වා. ඔය රජ, මැති, ඇමති, සිටුවරු ඔක්කොටම එන්න කිව්වා. ඒ මදිවට ස්වාමින් වහන්සේ කෙනෙකුත් ඉඳලා තියෙනවා. එයාටත් එන්න කිව්වා. දැන් ඔක්කොම පිරීලා ඉන්නවා. සිරිමාවෝගේ මෘත ශරීරය ලෑල්ලක් උඩ දාලා තියෙනවා. බුදුහාමුදුරුවෝ පටන් ගත්තා. අර වෙන්දේසිය වගේ කහවණු 1000යි. අරන් යන්න කිව්වා. එක්කෙනෙක්ව සද්ද නැහැ. 800යි අරන් යන්න.
එක්කෙනෙක්වත් සද්ද නැහැ. 700යි 500යි අරන් යන්න. අන්තිමට භාග්‍යවතුන් වහන්සේ කිව්වා එහෙනම් මේක නිකන් අරගෙන යන්න කිව්වා. එක්කෙනෙක්වත් සද්ද නැහැ. එතකොට ඇහුවා ඔය අය සිරිමාවෝගේ වියදම් කරේ ගතටද හිතටද? මොකටද වියදම් කළාද? හිතට. දැන් හිත සිරිමාවෝ ළඟ නැහැ. ගතට වියදම් කරා නම් ගත අරගෙන යන්න එපාය. ගෙනිච්ච නැහැ. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම ගැඹුරුම ධර්මයක් බොහොම සරලව මිනිස්සුන්ට කියලා දුන්නා. ඒකයි මාන් කියන්නේ. අවුරුද්දටම අපි හැමෝටම තියෙනවා දින කීයක්ද? 365. ඒකට මාස 12ක් තියෙනවා. මාස 12ටම පුරපසළොස්වක පොය කීයක් තියෙනවද? 12යි තියෙන්නේ. එතකොට දින 365න් පන්සලට ගිහිල්ලා සිල් ගන්න තියෙන දවස් කීයද? හරියටම 12යි. ඒ නිසා කරුණා කරලා හැමෝම මේ දවස් 12ට පන්සලට ගිහිල්ලා සිල් ගන්න. නිකන්නේ දෙන්නේ. නිකන් දෙන සීලෙ ගන්න. මම දන්නවා හොඳටම සිල් ගන්න අය ඉන්නවා. එතකොට ඔය ඇත්තෝ දැන් මේ සිල් ගන්නෙ නැති අයට ගිහිල්ලා මේක කියලා දෙන්න. මේ දවස් 12යි තියෙන්නේ. සිල් ගන්නකොට කවුරුවත් ටිකට් කඩන්නේ නැහැනේ, නොමිලේ දෙන්නේ සිල්. ඒ නිසා මම කියන්නේ මේක ගන්න. සිල් ගන්න එකෙන් ලොකු දෙයක් මනසට පුරුදු කරනවා. මොනවද පුරුදු කරන්නේ? ශික්ෂාපද 8-10 නෙමෙයි. ගේ අතහරින්න, ටීවී එක, මුණුබුරු මිනිබිරියෝ, මාල මුදු වලලු පාට ගාන ඒවා ඔක්කොම මාසෙකට එක සැරයක් අතහරින්න පුරුදු කරනවා. එක පාට ලිඳේ පැන්නා වගේ කලකිරෙන්න එපා. ඒ කියන්නේ එපා වෙන්න එපා. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ ක්‍රමක්‍රමයෙන් ආනුපුබ්බ පටිපදා. ඒ නිසා ඉස්සෙල්ල පුරුදු වෙන්න මේ දවස් 12ට සිල් ගන්න. ගෙවල් වල තියෙන හැම වැඩක්ම නවත්තලා පන්සලට ගිහිල්ලා සිල් ගන්න පුරුදු වෙන්න. ටික කරනකොට ඒක මනසට හොඳට පුරුදු වෙනවා. ඊළඟට මනස ගොඩාක් සැහැල්ලු වෙනවා. ඊළඟට තේරෙයි වෙනදා ජීවිතේ ගෙවල් වල තියෙන ස්වභාවයද හොඳ, සිල් ගත්තට පස්සේ ස්වභාවයද හොඳ. නිකන් ගෙදර ඉන්නකොට කීයක් වැඩද? කී දෙනෙක්ගෙන් බැනුම් ගහන්න ඕනේද? තේ හදන්න ඕනේ, කෑම හදන්න ඕනේ, උයන්න පිහන්න ඕනේ, ගොඩක් જાති. සිල් ගත්ත දවසට කවුරුත් බනින්නෙත් නැහැ. කාටවත් තේ හදන්න ඕනෙත් නැහැ. රෙදි හොදන්න ඕනෙත් නැහැ. ගේ අතු ගන්න ඕනෙත් නැහැ. බන ටිකක් අහගෙන ඉන්න තියෙන්නේ. කෑම බීම උයලා ළඟටම ගෙනත් දෙනවා. ඒක තමයි සීලේ තියෙන ස්වභාවය. ඒ නිසා සිල් සමාදන් වෙන්න ඔබ සියලුම දෙනා පුරුද්දක් ඇති කරගන්න. පුරුද්දක් නැති කෙනෙක් ඉන්නවා නම් ඒක දැන් මේ අලුතෙන් අවුරුද්දක් ලබන වෙලාවේ මේ ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා මේ එන පොයට හැම කෙනෙක්ම සීල් සමාදන් වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. අද ඉඳලා සෑම පොයකටම මම පන්සලට ගිහිල්ලා සිල් ගන්නවා. සිල් ආරක්ෂා කරගන්නවා කියලා ඒක ඇති කරගන්න. ඒකෙන් තමයි මනසට පුරුදු කරන්නේ අතහැරීම කියන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගමනීයෝ සම්ප්‍රායිකෝ. හැමෝම ගමන යන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං. කුසල් කරගත යුතුයි, බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුයි. නත්ති ජාතස්ස අමරණං. උපන්නා වූ සත්වයාට නොමැරී සිටීමක් නම් නොමැත. ඒ නිසා මනුස්ස ජීවිතය කියලා කියන්නේ විඥාන ශක්තිය අයින් වුණාම කිසිම වැඩකට ප්‍රයෝජනයකට නැති දර කෑල්ලක් වගේ මහා පොළොවට පස් වෙන එකක්. ඒ මනුස්ස ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාණයට හොඳ දේවල් පුරුදු කරන්න. දැන් අපි දන්නවා පුරුදු කියන ඒවා ඊළඟ පාරටත් යනවනේ. හොඳ පුරුදුත් යනවා, නරක පුරුදුත් යනවා, දෙකම යනවා. අර ඒක හාමුදුරු කෙනෙක් වළඳන්න කෑම කන්න පුරුදු වෙලා හිටියා. තව හාමුදුරු කෙනෙක් මඩවලක් දැක්ක ගමන් පනින්න පුරුදු වෙලා හිටියා. පිළිඳ වච්ච හාමුදුරුව මොකද කරේ? රහතන් වහන්සේ කෙනෙක් වුණාට මිනිස්සේ දැකපු ගමන් බනිනවා. පෙන්නන්න බෑ කවුරුවත් බනිනවා. දවසක් පිළිඳ වච්ච හාමුදුරුව උදේ පාන්දර පන්සල අතුග ගින්නකොට පන්සල ඉස්සරහින් එක මිනිස්සෙක් තිප්පිලි මල්ලක් අරගෙන ගියා. ඉතින් මේ මිනිසයා කොහේ හරි යන ගම ඇහුවා ඈ බොල වසලයෝ ඔය මල්ලේ මොනවද කියලා ඇහුවා.
ඉතින් අර මිනිස්සයාට කේන්ති ගියා. අපිට උනත් කේන්ති යන්නේ නැද්ද? උදේ පාන්දර කිසිම වැරද්දක් නැතුව වසලයා කිව්වොත්. කේන්ති ගිය පාර කිව්වා මේ මල්ලේ මේ මී බෙටි තියෙන්නේ කිව්වා. මී බෙටිද? එහෙනම් ඒක එහෙම්මම වේවා කියලා ප්‍රාර්ථනා කළා. ගෙදර ගිහිල්ලා මල්ල ඇරලා බලනකොට තිප්පිලි නෙවෙයි තියෙන්නේ මොනවද? මී බෙටි. අයියෝ හරි පටලවිල්ල. හාමුදුරුවන්ට බොරු කියලා කරගත්තු වැඩක් කියලා ආයිත් මල්ල අරගෙන ගේ ඉස්සරහින් ගියා. ආයිත් ඈබල වසලේ ඔය මල්ලේ මොනවද? මේ ස්වාමින් වහන්සේ මේකේ තිප්පිලි තියෙන්නේ. තිප්පිලිද? එහෙනම් ඒකත් එහෙමම වේවා කියලා ගෙදර ගිහිල්ලා මල්ල ඇරලා බලනකොට තිප්පිලි. රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ප්‍රාර්ථනා කරොත් යමක් දෙවිවරු ඇවිල්ලා වෙනස් කරනවා. 이르දි බලයෙන් ප්‍රාතිහාර්ය බලයෙන් ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන්. දැන් ওই බුද්ධ කාලේ හිටියා රේවත කියලා හාමුදුරු කෙනෙක් කදිරවණිය රේවත. උන්වහන්සේ කිහිරි වනයේක ජීවත් වුණේ. භාග්‍යතුන් වහන්සේ සමග භික්ෂුන් වහන්සේලා යනකොට මොකද උනේ? බොහොම ලස්සන පන්සලක් මවලා තිබ්බා. ඒ වගේ රහතන් වහන්සේලාට පුළුවන් දෙවිවරුන්ගේ මාර්ගයෙන් ඕන දෙයක් වෙනස් කරන්න. නරක පුරුද්දක්. මොකද්ද පුරුද්ද? බනිනවා. හැබැයි රහතේ දැක්කද? නරක පුරුද්දක් වුණත් යනවා. හොඳ පුරුද්දුත් යනවා. සීල් ගන්න එක, බණහන එක, භාවනා කරන එක ඒවා යනවා. සමහර මිනිස්සු ඉන්නව පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ බොරු කියනවා. හැම වෙලේම බැලුවොත් නැත්තම් බොරු. කට ඇරියොත් කියන්නේ බොරු. මොනවද මේ? සංසාරේ පුරුදු. සමහර මිනිස්සු ඉන්න හැම වෙලේම හොරකම් කරනවා. මොනවා හරි කාර්යාලයට ගියොත් එහෙම කොල කෑල්ලක් හරි සාක්කුවේ දාගෙනවා. පෑනක් හරි දාගෙනවා. මොනවද මේ? සංසාරේ පුරුදු. හොරකම් කරන්න පුරුදු වෙලා. සමහර අය කේලම් කියනවා. සමහර අය උදේ පාන්දර නැගිටින්නේ දැන් අනුන්ගේ දේවල් හොයන්නේ මොනවද අනුන්ගේ දේවල් පුරුදු වෙලා. ඒ නිසා එහෙම පුරුද්දක් ඔය ඇත්තන් ළඟ තියෙනවා නම් දැම්ම කල්පනා කරලා ඒක අඩු කරගන්න. ඒක නැති කරගන්න. නැත්තම් ඕක ඉස්සරහට යනවා. නවත්තපු තැන ඉඳලා එකතු වෙනවා. දැන් බලන්න මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන මිනිස්සු බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරොත් මොකද වෙන්නේ? ඔය සිංහලවද සූත්‍රයේ තියෙන පඤ්ඤාය දුබ්බලීකරණී. ප්‍රඥාව දුර්වල වෙනවා. ප්‍රඥාව මොට වෙනවා. ඒ කියන්නේ මොලේ කොලොප්පන් වෙනවා. එයා කරන්නේ මොනවද කියලා එයා දන්නේ නැහැ. දැන් අපි දන්නවා මනසේ තියෙනවා චෛතසික තුනක්. එකක් තමයි සංඥා කියලා කියන්නේ. අනිත් එක තමයි පඤ්ඤා කියලා කියන්නේ. අනිත් එක තමයි විඥාන කියලා කියන්නේ. පුංචිම කාලේ මනුස්ස පැටියෙක් ගත්තාම ඒ මනුස්ස පැටියගේ හිතේ ওই සංඥා පඤ්ඤා විඥාන කියන චෛතසික තුනම ක්‍රියාත්මක වෙනවා. ওই චෛතසික තුනෙන් සංඥාවයි විඥානයයි අවදි කරන්නේ කවුද? ඔය අම්මයි තාත්තයි දෙන්න. ඔය දෙක අවදි කරන නිසා තමයි මල පොතේ යකුරක් දන්නේ නැති අම්මයි තාත්තයි දෙන්නට බුදුහාමුදුරුවෝ පුබ්බාචාර්ය කියලා ආචාර්ය උපාධියක් දීලා තියෙනවා. මේ O level A level කරන්න ඕනේ නැහැ. අම්මයි තාත්තයි කෙනෙක් නම් ඒ දෙන්නට බුදුහාමුදුරුවෝ ආචාර්ය උපාධියක් දුන්නේ ඔය ළමයින්ගේ විඥානය අවදි කරන නිසා. විඥානය අවදි වුණාම තමයි ලැජ්ජාව සහ බය කියන එක පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නේ. සංඥාවෙන් තමයි පුද්ගලයා අඳුරගන්නේ, ගේ අඳුරගන්නේ, පාට අඳුරගන්නේ, හොඳ නරක අඳුරගන්නේ සංඥාවෙන්. පුංචිම කාලේ බලන්න සංඥාවයි විඥානයයි තිබ්බට අවදි වෙලා නැහැනේ. පුංචිම කාලේ දරුවෙක් ඉන්ද්‍රිය අවශ්‍යතාවයක් දැනුණාම ඒ ඉන්ද්‍රිය අවශ්‍යතාවය දැනිච්ච තැනම ඒක කරලා දානවා. මේක සාලෙද, මේක වාහනේද, මේ වඩාගෙන ඉන්න කෙනාද, එහෙම දෙයක් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අම්මා තමයි පුරුදු කරන්නේ පුතා මේ දේ මෙතන කරන්න එපා කියලා. අම්මා තාත්තා පුරුදු කරනවා ඒවා. ඒවා අවදි කරනවා. මට කියන්න ඕමනාව තිබ්බේ මෙහෙම මහන්සියෙන් අවදි කරපු මේ සංඥාව, මේ විඥාණය අර මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම මොකද වෙන්නේ? නැත්තටම නැති වෙනවා. සංඥාවක් නැහැ. කාණුවේ හොඳට බුදිය ගන්නවා. හොට්ට ඕනෙත් නැහැ, පැදුරු ඕනෙත් නැහැ. ඒකයි මං කියන්නේ. ඒ වගේ පුරුදු තියෙනවා නම් මේ බණ අහන් ඉන්නේ ඔය ඇත්තු විතරක් නෙමෙයි. ලංකාවේ පිට රටවල් වල විශාල ප්‍රමාණයක් අහන් ඉන්නවා. ඒ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ පුරුද්ද දැම්ම අයින් කරගන්න. හේතුව තමයි
ඔයත් ඕන තරම් දැකලා තියෙනව නේද අර මන්ද බුද්ධිකව උපදින දරුවෝ මොනවා කරලාද අනන්ත සංසාරේ හොඳට සංඥාව ලැබුණා සල්ලි දීලා මොලේ කොලොප්පම් කරගත්තා මත්පැන් බීලා එහෙම සල්ලි දීලා මොලේ කොලොප්පම් කරගත්ත අයට මොකද වෙන්නේ ඊළඟ භවයේ නොමිලේම මොලේ කොලොප්පම් වෙලා උපදිනවා ඒ පුරුදු අයින් කරගන්න මනුෂ්‍ය ජීවිතයේ කල්පනාවෙන් යුක්තව වැඩ කරන්න ඕනම දෙයක ඕනවට වැඩිය ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා මධ්‍යස්තව ජීවිතය ගත කරන්න පුරුදු වෙන්න හැම දිනාටම නිර්වාණ සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා අද මේ ධර්ම දේශනාවේ බැතිපරදායකත්වය දරමින් කටයුතු කරන්නේ අංක 8න් ඕබර්ට් සිල්වා මාවත නල්ලුරුව පානදුර පදිංචි වෛද්‍ය සංජීවනී සිල්වා ඒ වගේම හසිත මෙන්ඩිස් මහත්මයා ප්‍රධාන පින්වත් පිරිස ධර්මදේශනාවේ බැතිබර දායකත්වයේ ධර්මින් කටයුතු කරනවා. ඒ ඇත්තන් බලාපොරොත්තු වෙන්නේ දෙදෙනා නමින් මියගිය ඥාතීන්ට ඒ වගේම මේට සහභාගී වුණු සියලුම දෙනා නමින් මියගිය සියලුම වර්ග પરම්පරාගත ඥාතීන්ට ඒ වගේම ජාතික රෝහලේ 64 වන වාට්ටුවේ හා අනිකුත් සියලුම රෝහල් තුලදී මියගිය සියලුම රෝගීන්ට පුණ්‍යානුමෝදනා කිරීම මූලික කරගෙන තමයි මේ ධර්ම දේශනාවේ බැතිබර දායකත්වය දරන්නේ. ඒ වගේම විශේෂ වශයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා විනුදී විලාරා දියණියට නිරෝගී සුවය ප්‍රතිම ඒ වගේම ඒ දෙපාර්ශ්වයේම මව්වරු හා පියවරු යසවතී ප්‍රනාන්දු උපාසිකා මෑණියන් වයලට් මෙන්ඩිස් උපාසිකා මෑණියන් හේමපාල සිල්වා උපාසක මහත්මයා නිහාල් මෙන්ඩිස් මහත්මයා ඇතුළු පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම වෛද්‍ය මනෝදරී සිල්වා සමන් විජේරත්න යන අයට සෙත් ප්‍රාර්ථනා කිරීම ඒ වගේම දිමුතු මෙන්ඩිස් රොෂාන් සේරා දියණිය හා ඩිලාන් පුතාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම මූලික කරගෙන තමයි මේ පින්කම සංවිධානය වෙන්නේ. ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි දරණාගම කුසල ධම්මාභිදාන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම සමාජිකාවන්ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලංකා වාසී සියලුම මහා සංඝරත්නයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ පින්කමට සහභාගී වන ඔබ සියලුම දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මේ රැස් කරන්ට දෙන සියලුම කුසල පුණ්‍යානිසංස ධර්මයන් ධර්ම දේශනා කළ අපටද ධර්ම ශ්‍රවණය කළ ඔබටද මියගිය සියලුම ඥාතීන්ටද ගෞතම බුද්ධ ශාසනය තුලදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමින් හැමදෙනාම වැඳ ගන්න ආශිර්වාද කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ කැලණිය වේවැල්දුව ශ්‍රී ඥාන විමලාරාමස්ත විද්‍යා සෝභිත ධර්මායතන වාසී පූජ්‍යපාද දලුගම සමිත ඥාන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ මේ උතුම් ශාසනික මෙහෙය තවත් චිරහත් කාලයක් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අප සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ගුවන්විදුලිය ඔබ වෙත sannivedanaya කළ එම උතුම් දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත් වෙනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්ධකාරී අඳුරු තිමිරපට
විනිවිදින්නට ඇසෙන සම්බුද්ධ භාෂිතය බෞද්ධ ගුවන් විදුලි ධර්ම දේශනාව